ලඝු වල ලඝු කියන පාඩමේ දැන් ගිය සතියේ කතා කරානේ ලඝු ගණක ඇතුළත් සමීකරණ විසඳීම දක්වා. ඒකෙදි අපි කතා කරා ලඝු නීති මොනවද? ඒ සිනේ කතා කරා. පස්සේ අපි ගියානේ ලඝු වගුවට, ලඝු පොතට. පොතක් නැති වුණාට අපි ලච්චුපතේ අන්තිම පිටුවෙන් බලාගත්තනේ පිටු අංක 199 මේ 200 පිටුවල ලඝු ගණක වගුව තිබ්බනේ. අපි ඒක පාවිච්චි කරලා ඒ ලඝු වගුව පාවිච්චි කරලා අපි ඉගෙන ගත්තනේ කොහොමද අපිට දීලා තියෙන යම් සංඛ්‍යාවක ලඝු අගය කියව ගන්න කියලා. ලඝු අගය මතකයි නේද? දැන් අද තියෙන්නේ ලඝු නෙමෙයි ප්‍රතිලඝු. අද තියෙන්නේ ලඝු නෙමෙයි ප්‍රතිලඝු. මේකටම තමයි කියන්නේ ඔය ඇන්ටිලොග් කියලා. ඇන්ටිලොග් ලඝු එකේ අනිත් පැත්ත. අද කතා කරන්නේ ලඝු කතාවේ අනිත් පැත්ත ප්‍රතිලඝු. ඒ කියන්නේ පුතේ දැන් අපි සංඛ්‍යාවක් දුන්නාම ඒකට අදාළව කෝඩ් එකක් නෙමෙයි බලාගත්තේ කේතයක් නෙමෙයි බලාගත්තේ ලඝු බලනවා කියලා නේ. එයාලා හදලා තියෙන කේත සෙට් එකක් බලාගත්තා. දැන් අපි ගාන හදාගෙන යන්නේ ඕක පාවිච්චි කරලානේ. එතකොට අපිට උත්තරේ එන්නේ ඒ වගේ කේතයක් කෝඩ් එකක්. ඇත්තමගේ නෙමෙයි එන්නේ. උත්තරේ ඇත්තමගේක් නෙමෙයි. මොකද අපි ලඝු වලින් දෙන ගානකට අදාළව කෝඩ් බලාගෙන සුළු කරලා ඉවරනොම අපිට එන්නේ තවත් කෝඩ් එකක්. එතකොට ඒකට අදාළ සංඛ්‍යාව කියවන්නේ කොහොමද? අද මුලින්ම අපි කතා කරන්නේ ඒක. යම්කිසි කෝඩ් එකක් දුන්නාම කොහොමද අපි ඒකට අදාළව ඔය කියන සංඛ්‍යාව කියවගන්නේ? අපි යමු එතෙන්ට. කෝඩ් එකක් දුන්නාම ඒකට අදාළව කොහොමද සංඛ්‍යාව කියවගන්නේ කියලා. ඔන්න මම දැන් ටියුට් එකට යනවා. ටියුට් එකට යනවා. ඒකේ මෙහෙම තියෙනවා. ඔන්න ප්‍රතිලඝු බලන හැටි මම කියලා දෙන්නම් ඔයාලට. මුලින්ම නෝට් එක බලා ගන්නකො 18 වෙනි පිටුවේ තියෙනවා. 18 වෙනි පිටුවේ චූටි නෝට් එක තියෙනවා මෙහෙම. දෙන ලද ලඝු අගයකට අදාළව දෙන ලද ලඝු අගයකට අදාළව සංඛ්‍යා සොයා ගැනීම මෙහිදී සිදුවේ. එල මෙහිදී පළමුව ලඝු අගයේ දශමාංශය කියන්නේ අපිට කියව ගන්න තියෙන කෙනාගේ දශමාංශ උදාහරණයක් අපි ගමු. අපිට කියව ගන්න තියෙන්නේ මෙයා කියලා. අපිට තියෙනවා කියව ගන්න ප්‍රතිලඝු 2.41.5.7 හරි මෙයාව කියව ගන්න තියෙනවා. දැන් මෙයාවට අදාළව අගය කියවන්න තියෙදි පුතේ අපි සලකන්නේ මෙන්න මේ දශම කොටස ගැන විතරයි. අපි සලකන්නේ මේ දශම කොටස ගැන විතරයි. කොහොමද ඒක කරන්නේ? දැන් ලඝු වගුව තියෙනවානේ මෙහෙම. ඔයාලා අගයන් කියපු ලඝු වගුවක් තිබ්බනේ මෙහෙමනේ. මෙන්න මේ ලඝු වගුවේ තීරු තිබ්බනේ 3ක්. මේ ලඝු වගුවේ තීරු තිබ්බා 3ක්. මතකයිනේ. දැන් ඔයා බලන්නේ බටව්. හරි? ප්‍රතිලඝු බලන්න හැටි හරිද? මෙන්න මේ සංඛ්‍යාව දීලා ප්‍රතිලඝු බලන්න කියලා දුන්නාම මොකද ගාන හැදුවාම ගානේ උත්තරේ විදියට එන්නේ මේ වගේ එකක්. ලඝු වලින් ගානක් හැදුවාම උත්තරේ එන්නේ මේ වගේ එකක්. අපිට මේක නෙමෙයිනේ ඕන සංඛ්‍යාව ඕන. දැන් එයා හොයන්න යන්නේ. දැන් අපි බලනවා මෙන්න මේක අරගෙන මෙන්න මේ ලඝු වගුවේ කොහේ හරි මෙයා ඉන්නවද? ඒ කියන්නේ මේ තැන්වල තියෙනවා ඉලක්කම් හතරේ අගයක්. මේ ඉලක්කම් හතරේ සංඛ්‍යාව මේ කොහේ හරි ඉන්නවද බලන්නකෝ. ගන්නකො දැන් 199 200 පිටු අරන් ඔයාලට උදව් කරන්න. මෙන්න මේ අගේ ඉන්නවද බලන්න. දැන් ඔයාලගේ උදව් ඕන. වගු අරගෙන ඔයා බලන්න මෙන්න මේ කියන අගේ ඔය වගුවේ කොහේ හරි ඉන්නවද? නැති වෙන්න පුළුවන්. නැති වුණොත් බලන්නේ ඊට කිට්ටුම කෙනා අඩු පැත්තෙන් ඉන්න ඊට කිට්ටුම
අඩු පැත්තෙන් ඉන්න කෙනා. සර් දශමාංශය විතරයිද බලන්නේ? ඔව් දශමාංශ විතරයි. මේ මෙයා විතරයි බලන්නේ. පූර්ණාංශය බලන්නේ නැහැ. 26 බිංදුව දශම විතරයිනේ. මට දාන ඕන කට්ටිය මෙන්න මෙයා ඉන්නවලු. මෙයා නෑලු. හැබැයි මෙන්න මේක තියෙනවලු. කීයද? 41.50 කියලා එකක් තියෙනවලු. එහෙම එකක් තියෙනවා නම් චූටි අපි බලනවා ඒකට වම් පැත්තෙන් සහ උඩින් ඉන්න අගයන් දෙක. කවුද වමෙන් ඉන්නේ? කතා කරමු. කවුද වමෙන් ඉන්නේ? 26 මොම ගන්න ලඝුපත ගන්න යමුම 26. කවුද උඩින් ඉන්නේ? බිංදුව බිංදුව. මේ බිංදුව තමයි මෙතන උඩ ඉන්නේ බිංදුව. එතකොට ඔන්න එනවා මෙයා ඉන්නේ 26 බිංදුවේ. හැබැයි තව කීයක් මදිද අපිට? 40 50නේ බලන්න කිව්වේ 41.57නේ. තව අපිට 7ක් මදිනේ. දැන් බලන්න මේක මේකේ 7 තියෙන්නේ කාට පහලින්ද කියලා. 4ට 4. ඒකට ගෙනින් ඉන්නේ 4. ඔන්න දැන් මම කියනවා 26.4. 26.4. මෙතන 2 කියලා නේ තියෙන්නේ. පූර්ණාංශය තියෙන ස්ථාන ගානක් තියෙනනේ 2යිනේ. ඊට වඩා වැඩිපුර එකක්. ඒ කියන්නේ දශම ස්ථාන 3ක් තියෙන්න ඕන. මෙතන 1 තිබ්බනම් 2ක්. ඊට වඩා එකක් වැඩියෙන් මෙතන දශම තියෙනවා. බිංදුව තිබ්බනම් 1යි, 1 තිබ්බනම් 2යි, 2 තිබ්බනම් 3යි. ඔන්න මෙයාට අදාළ වගය 260.4යි. ඔයා අදපු එකේ උත්තරේ ඕක. හරි. තව ගානකට යන්න. ඇන්ටිලොග් 0.71556. දැන් බලන්න චූටි 7.156 ඉන්නවද? බලන්න මේකේ. නැත්තම් එයාට කිට්ටුම අඩු පැත්තේ කෙනා බලන්න. 7.1.5යි දෙකලු තියෙන්නේ. බලන්න කොයාට පේනවද 7.1.5යි දෙක ඉන්නවා. එහෙනම් බැටියෝ කියන්න මට කවුද එයාට පැත්තෙන් ඉන්නේ කවුද එයාට උඩින් ඉන්නේ කියලා. 51.9 පැත්තෙන් 51 උඩින් ඉන්නවා කිව්වේ කීයද? 9 9 උඩින් ඉන්නේ 9ලු. එහෙනම් මට කියන්න පුළුවන් 51.9. දැන් ඔන්න මම කියවගෙන යනවා මේ 51.9. හැබැයි මට 71.56 ඕන. මෙතන තිබ්බ 71.52. තව 4ක් මදි. 4 ඉන්නේ කාට පහලින්ද බලන්න. 5ට 5 5ට 5 ඉන්න 5. මෙයාට අදාළ වෙන්නේ 5. එහෙනම් කියවන්න පුළුවන් 51.9 බිංදුවයි දශම කියලා නේ තියෙන්නේ. මෙතන තියෙනවට වඩා එකයි තියන්නේ. 5.195යි 5.195යි. තව තියෙනවානේ. මම තව ගානකට යන්නම්. ඇන්ටිලොග් 1.9194. දැන් බලන්න 9යි දැන් දශම කොටස විතරයි චූටි බලන්නේ. 9.194 ඉන්නවද බලන්න. නෑ 9.191 ඉන්නවලු පවුලක් නෑ. 9.191 කාට පහලින්ද ඉන්නේ? බිංදුවට. එයා ඉන්නේ බිංදුවට පහලින්. පැත්තෙන් ඉන්නේ කවුද? 83. 83. 83.9. 83.9. හැබැයි මට ඕන උනේ 91.94. මම බලන්නේ තාම 91.91ට. තව 3ක් මදි චූටි. තව 3ක් මදි. ඒ 3 ඉන්නවද බලන්න මේක කොහේ හරි.
පහට පහලින් පහට පහලින්. පහනම් පහ. සර් 6ට පහලිනුත් තියෙනවා. තියෙන්නේ එක ස්ථානයේදී තියෙනවා ඔන්න දෙකක් තියෙනවා. 83.95යි. සර් එතකොට 6ට පහලිනුත් තියෙනවනේ මේ 6ට පහලිනුත් 3 තියෙන්නේ. ඒ කියන්නේ පුතේ දැන් අපි ලඝු වල 6ට පහලිනුත් තියෙනවා. අහන්නකො ලඝු වල උත්තරේ ගන්න ආසන්න වශයෙන් චුටි. ලඝු වල උත්තර ගන්න ආසන්න වශයෙන්. එතකොට 4 වෙනි දශම ස්ථානයේ සමහර වෙලාවට වෙනසක් වෙන්න පුළුවන්. ඒක අපි සලකන්නේ 4 වෙනි දශම ස්ථානයේ වෙනසක් වෙන්න පුළුවන්. හරි? ඒක එච්චර හිතන්න එපා. ඒක දශම 4ද 5ද ආවේ කියලා එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. 5ද 6ද කියලා උලක් කරගන්න එපා. ඉස්සෙල්ලම කෙනා දාන්න. පහනේ අපිට මුලින් දැක්කේ. ඒක දාන්න. දැක්කද සීන් එක? ඔන්න මොකද්ද මම කියන්නම්. ඉස්සෙල්ලම දශමාංශය ඉන්නවද කියලා බලනවා ලඝු වගුවේ 41.57 41.57 හිටියේ නෑ. 41.50 හිටියා. 41.50 හිටියා. 50ට පැත්තෙන් ඉන්නේ කවුද උඩින් ඉන්නේ කවුද කියලා බැලුවා. හැබැයි මට 57 ඕන. 7ක් මදි මේ මං කියව ගත්තාම 7ට කවුද ඉන්නේ බැලුවා. 26.4. මෙතන 2යි කියන හින්දා ස්ථාන 3ක් තිබ්බා. මෙතන තියෙන ඉලක්කමට වඩා ස්ථාන එකක් වැඩිපුර තියෙනවා. මේක දාගන්න ටියුට් එකේ ඊළඟ ගාන. ඔයා තනියම පුළුවන් ද බලන්න. මම කියලා දෙනවා. දැන් ඔයා තනියම try එකක් දෙන්න 3.31 5.2. හරි. දැන් ඔයා මේකට පුළුවන් බලන්න මේ ටික ලියා ගන්න පැටි ටියුට් එකේ දීලා තියෙනවා ඉන්න මේක ලියාගෙන අරකට පුළුවන් ද බලමු. පොඩි try එකක් දෙමු. පොඩි try එකක් දෙමු. සර් සර් ඔය මේ 83.05නේ 83.0 නේද? sorry බිංදුව තියෙන්නේ නේද? බිංදුවනේ මෙහාට කෙලින් තිබ්බේ බිංදුව.
දශම තිත තියන්නේ මෙතන ඉන්නේ එකයි නම් දශම තිත ස්ථාන දෙකක් තියෙනවා. මෙතන ඉන්නේ බිංදුවයි නම් දශම තිත එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පූර්ණාංශයේ තියෙන ස්ථාන ගානට වඩා වැඩිපුර එකක් ස්ථාන දශම තිතට දෙනවා. හරිද? උත්තර ගත්තයි දාන්න බලන්න. හොඳයි එල ගොඩක් අය හොයාගෙන තියෙනවා. පුතේ දැන් මට උදව් කරන්න. දැන් මම හොයන්න යන්නේ මෙන්න 31යි 52 ඉන්නවද? මම මේකේ බලනවා 31යි 52 ඉන්නවද? ඉන්නවද? 31යි 39 තියෙනවා සර්. 31යි 31යි 39 ඒකට පැත්තෙන් ඉන්නේ කවුද උඩින් ඉන්නේ කවුද? උඩින් ඉන්න පැත්තෙන් 20යි පැත්තෙන් 20 6 උඩින් 6 20යි 6යි ගොඩ. එන මන් දානවා 20යි 6යි. හැබැයි 39නේ 52 වෙන්න තව 13ක් මදි. 13 තියෙනවා 6 යටින් තියෙන්නේ. 6 යටින් තියෙනවා 13 ඉන්නවලු 6ට යටින් 6. එහෙනම් 6. මණික මේකේ තිබ්බේ දැන් 3යි කියලානේ. 3යි නම් දශම තිත තියන්න ඕනේ ස්ථාන 4ක් කරලා. 2066. උත්තරය 2066. සර් දශමතිත තියෙන එක පොඩ්ඩක් කියලා දෙන්න. පුතේ දැන් මෙතන මේ අපි ප්‍රතිලකු බලන එකේ පූර්ණාංශයක් තියෙනවනේ. මේ පූර්ණාංශය කියන්නේ දශමතියෙන් වම් පැත්තේ කියන අපි යාව ලඝු බලන්න ගත්තේ නෑනේ. මෙච්චර වෙලා වැඩියට සම්බන්ධ කරගන්නේ නෑ. සංඛ්‍යාව ලියලා ඉවර වෙලා අපි බලනවා පූර්ණාංශයේ ඉන්න ඉලක්කම. 3 තිබ්බොත් 4ක් තිබ්බයි. කියන්නේ මෙතන ඉන්න ගානට වඩා මෙතන තියෙන ස්ථාන ගානට වඩා එකක් වැඩිපුර. 3යි නම් ස්ථාන 4ක් තියලා දශමතිත තිබ්බා. 2යි නම් ස්ථාන 3ක් තියලා තිබ්බා. බිංදුවයි නම් එකක් තිබ්බා. මෙතන තියෙනවට වඩා එකක්. එකයි නම්
දෙකක් තියෙනවා. හරි සර්. හරි නේද? එල ගොඩ. මොන අපි යනවා ටියුට් එකේ ගානකට අච්චුපතේ ගානකට. බලන්න ඔයාලට පුළුවන්ද කියලා try එකක් දෙන්න. පස්සේ මම උදව් කරනවා. අල්ල ගන්න බැරි වෙච්ච පහුවෙලා ආපු සෙට් එකක් ඉන්නවනේ. එකට එන්න කිව්වම එකටවත් එන්නේ නැහැ නේ. දැන් පුදුම පුරුද්දක් තියෙන්නේ ඈ. ඒකත් වෙනම බලන්න වෙනවා දැන්. එකට එන්න කිව්වම එකට එන්නෙත් නැහැ. හරි. ඔන්න ඔය දෙක බලන්න. Ya salah. දශම සිද්ධාන්ත මයික් ඔෆ් කළා. කටිය මයික් ඔෆ් කළා වැඩේ කරන්න. මයික් ඔෆ් කළා වැඩේ කරන්නකෝ. ඉවරයට පුළුවන් උත්තරේ දාන්න.
හරිනේ ඇතිනේ ගොඩනේ ඔන්න මම මේක හදන්නේ ඔයත් එක්ක ඒ කොහමද මේ විදිහට නෙමෙයි දැන් මමත් ගන්නවා ලඝු අගුව අර අපි දෙන්නම එකට බලමුකෝ අපි මොකද්ද කරගත්තේ කියලා ආද මොකද්ද උනේ මොකද්ද කරගත්තේ කියලා බලමු වැරදුනොත් ඒකත් හොයාගන්න පුළුවන් අපි කියන්නේ මම බලන හැටි ඔයා බලන හැටි අපි දෙන්නට බලා ගන්න පුළුවන් මුලින්ම චෝටි මට තියෙන්නේ මම ලියාගත්තේ නැහැ. මට කියන්න තිබ්බ ගණන් දෙක 0.73 5යි බිංදු ඊළඟ එක 1.72 0.72ද? ඔව් ගොඩ. හරි. අපිට පුළුවන් දැන් යන්න. ඔන්න දැන් මම යනවා ලඝු පොතට. දැන් මට ඕන 73.50. මම බලාගෙන යනවා මේකේ නෑ අන්න ඉන්නවා. එයාද දන්නේ එයාට කිට්ටු කෙනෙක් ඉන්නවා බලන්න චෝටි. 73.50ම නැතත් එයාට කිට්ටු කෙනා හොයාගෙන එයාත් එක්ක ගොඩ යමු. 73.48 ඉන්නවා. දැක්කද? දැන් බලන්න යාට පැත්තෙනුයි උඩින් කෙනාම හොයන්න බැරි හින්දා මේ වෙලාවට බලන්න තමයි මේ යටත් ඒ ටිකම දාලා තියෙන්නේ. හැබැයි තව දෙකක් මදි. දෙකක් මදිනේ මොකද 73.50නේ ඕන අපිට. දෙක ඉන්නවා දා දෙකක් දැන් දෙකක ඉන්නවා මම පළවෙනියට ඉන්න කෙනා ගන්නම්. එයා ඉන්නේ කොහෙද? දෙක නේද? දෙකට ගෙලින් ඉන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ 54.3 කියලා නේද? 54 3 කියලා ගන්න පුළුවන්ද? 3 2 කියලා ගන්න. 3 කියලා ගන්න පුළුවන්. වැරද්දක් දාන්න නැහැ. 54 3 2 කියලා ගන්නකො මුලින් හම්බෙන්නේ යානේ. 54 3 2. ලඝු කියන්නේ ආසන්න පිළිතුරක් ලබා ගන්න පාවිච්චි කරන ක්‍රමයක්. දැන් 54 3 2. පුතේ අපි බැලුවේ බිංදුවයි දශම ගානක්. අපි බලපෙකේ තිබ්බේ බිංදුවයි දශම කියලා එනනම් දශම තිත මෙතනින් එන්න ඕන. හරිද? ටැපලුණා නම් කියන්න. හරි. අවුලක් නෑලු ගොඩලු. හොඳයි. මම යනවා ඊළඟ එක. ඊළඟට මට තියෙන්නේ 1.0.072. මම ලඝු අගුවට ගිහිල්ලා වැටියෝ 0.072 හොයනවා. හරි. මම ලඝු අගුවට ගිහිල්ලා 0.072 හොයනවා. 0.072 නෑ මට හම්බ වෙනවා කවුද 0.0 4යි. මෙයාට පැත්තෙන් මෙයාට පහලින් 10 1 දැන් අපිට 43 නේ ඉන්නේ මට 72 වෙන්න ඕන. කීයක් මදිද? 29ක් 29ක් මදි. දැන් බලන්න. එහෙනම් මෙයා 7. එහෙනම් අගය කීයද?
10 එකේ 7 10 sorry ඔව් 10 එකේ 7 ඔව් හරිනේ 10 එකේ 7 ස්ථාන කීයක්ද 1 දශම කියලා තියෙන හින්දා ස්ථාන දෙකක් උත්තරේ 10.17 එල ෂේප්ද දැන් තේරුනේ නැති අය ඉන්නවද තේරුනේ නැති අවුල් අය ඉන්නවද බලන්න දැන් හරිනේ මොකද මේක බලාගත්ත කියන්නේ ගේම කොට මේක බලාගත්ත කියන්නේ ගේම කොට අපි තව එකක් බලමු බලලා අපි ඊළඟ මාතෘකාවට මාරු වෙමු දැන් මේ දෙකේ බලමු කාට හරි තාම ටැපලිලා නම් බය වෙන්න එපා chat එක මට විතරයි පේන්නේ හරි chat එක මට විතරයි පේන්නේ මොකක්ද අවුල කියලා දාන්න වෙන අයට පේන්නේ නැහැ Excuse me, sir. Excuse, sir. ඔව් சொல்லுங்க Sir, sir, මාව කට්නුනා sir මේ 7.2ට ආවේද උත්තරේ? මොකද්ද sir ආවේ 10යි ඇන්ටිලෝග් 10.17ද? ඔව් ඔව් හරි sir.
හරිද? ඉවරයි උත්තරේ දාන්න පුළුවන්. හරිනේ ගොඩනේ ගොඩ අපි බලමු. ඔන්න දැන් මම ආයෙත් කලින් වගේම ඔයත් එක්ක යනවා ඒක හදන්න. හරි. අපි ලියාගෙන ඉමු. 2.4 3 3 7යි අපිට හොයන්න තියෙන දෙන්න අපි මාක් කරගෙන ඉමු. एंटीलॉग 3.4 අපි වගුවට යන්කෝ පිටු අංක 99 199 200යි චෝටි මතක තියාගන්න ඔය කොහේ හරි යන ගමන් chance එකක් આવුනොත් ලඝු පොතකුත් ගන්න හරිද මොකද ලඝු පොතේ දැන් ත්‍රිකෝණමිතිය අනම්මනම් තව බයිල වගේක් තියෙනවනේ එතකොට ඔයා විභාග වේලයට ලඝු කොතනද කියලා ටැපලෙයි. හරි. ඒකෙන් දැන්ට පොඩ්ඩක් ලඝු කොත මීටර කරන් ඉන්න. හරි. ඒකේ මේක විතරක් නෙමෙයි තියෙන්නේ. ලඝු පොතේ මේක විතරක් නෙමෙයි තියෙන්නේ. හරි. අපි මට තියෙන 43 3 7 මුලින්ම මම බලනවා 43 3 7 මට ඉන්නවද? දැන් ඔයා දන්නවා සීන් එක. 43 3 7 නෑ. 43 30 තියෙනවා. තුනේ බිඳුව ඉන්නව නේද? ඔව් 4යි 3යි 3යි බිඳුව ඉන්නවා. ඒකට උඩින් පැත්තෙන් ඉන්න බලයි යමු චූටි තව 7ක් මදි. ඒක වෙනම සීන් එකක්. හරි ඒ 7 අපි හොයාගමු. මම බලනවා දකුණු පැත්තේ 7 ඉන්නවද? මාර අප්සෙට් එක. නෑ 6 ඉන්නේ. අපි කවන්නේ අපි 6 ගමු. අවුලක් නැහැ. ආසන්න උත්තරයක් ඈ අතිශය ආසන්න උත්තරේ ගන්න 27 1 4 නේ 27 1 4 දැන් ගාණි තිබ්බේ කීයයි දශම කියලාද මතකද 2.2 ස්ථාන කීයක් එනවද 3ක් 271.4 තමයි උත්තරේ ලඝු පොතේ මුකුත් පාඩම් කරන්න ඕනේ නැහැ බලන විදිය විතරයි පාඩම් කරන්න ඕන. ඔය ඔක්කොම කඩ පාඩම් කරන්න තිබොත් පිස්සු වැඩේ. මම එහෙම නම් කියලා දෙන්නේ නැහැ ඔය පාඩම එපා කියන. එහෙම නැහැ. ඊළඟට 54යි 19 වෙනික. 54යි 19 ඉන්නවද බලමු අපි. 34 8 වෙනි. ඔව් 54යි 19 හොයාගෙන යනකොට 16 සෙට් වුණා. 16 තියෙනවා. ඔව් 54යි 16 සෙට් වුණා. මම බලනවා දැන් ඒකට පැත්තෙන් ඉන්නේ කවුද පහලින් ඉන්නේ කවුද උඩ බලන්න බෑනේ දැන්. කිට්ටු පැත්ත බලනවා හරි. ඒ වෙලාවට ලේසි පැත්ත බලනවා. 10ටයි 2ම එක තියෙන්නේ. දැන් මට ඕන 19 හිටියේ 16 3ක් මදි 3ක්. මම 3ක් හොයා ගන්නවා.
තුනක් ඉන්නවා අවුලක් නැහැ. එහෙනම් බලනවා ඒකට අදාළව කවුද යටින් ඉන්නේ? දෙක. දෙක. දැන් අපිට කියන්න පුළුවන් 34 8 දෙක නේද? 34 8 දෙක. 34 8 දෙක 8 දෙක. ඊදුපතේ උත්තරේ ස්ථාන තුනක් තියන්නලු. තුනක් තියෙනවා 3.0 ස්ථාන 48.2 හතරක් 3482යි. උත්තරේ ඔන්න එහෙම. ඔන්න ඔහොමයි උනා කියන්නේ. ඔන්න ඔහොමයි පුතේ උනා කියන්නේ. හරි. ඔන්න ඔමයි උනා කියන්නේ ගොඩ නේද? ඔව් සර්. ගොඩ. හොඳයි. දැන් අපිට පුළුවන් මේක හරි. දැන් ප්‍රතිලඝු බලන්නත් පුළුවන්, ලඝු බලන්නත් පුළුවන්. දැන් මේකෙන් ගණන් එනවනේ විභාගෙට. මේ ගාන හදනකොට මේ විනාඩි 5 හොඳට අහන් හිටියොත් කවදාවත් ලඝු බැරි වෙන්නේ නැහැ. මේ විනාඩි 5 හොඳට අහන් හිටියොත් ඔයාලට කවදාවත් ලඝු බැරි වෙන්නේ නැහැ. ඔයා හොඳට අහන් ඉන්නකෝ. මම පියවරෙන් පියවර අහනවා. කාට හරි ඒ පියවර බැරි වුණොත් බෑ කියන්නේ. එතකොට ඕක අමාරු වෙන්නේ නැහැ. හරිද? ඔයා බලන්න මම ගානක් හදනවා. ඒක හදද්දි ඔයාට ඒ පියවර බෑද? තේරුම් නැත්නම් නෑ කියන්නේ. පියවරෙන් පියවරට මම අවස්ථාව දෙනවා. හරි? හරි. හැමදාම නෑ හැමතැනම නෑ. හරි. එළ. ටියුට් එක ගන්න ටියුට් එක ගන්න හදමු. වෙන එකක් නෙමෙයි ටියුට් එක ගන්න හදමු. ඔන්න බලන්න බටව ඈ. විභාගෙට එන්නේ මේ වගේමයි ඈ. හතයි දශම පහයි හයයි තුන ගුණ කිරීම 39.1 විභාගෙට දෙනවා. මේක හදන්න බැරි කාටද කියලා ගුණ කරලා දැම්මොත් වැරදි ඈ. වැරද්දක් දාලා ගුණිත් ගහලා එවන්නේ. මේක කියන්නේ ලඝු ඇසුරින් කියලා කියනවා. ලඝු වලින් නම් හොඳට අහගන්න. ලඝු වලින් නම් මුලින්ම කරන්න ඕන බැටව මේක අඤ්ඤාතයකට සමාන කරලා ලියනවා. p සමානයි සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ p. වෙන එකක් ගත්ත කියලා අවුලක් නැහැ. බැරිද කාට හරි මෙහෙම කරගන්න? කාට පුළුවන් සර්. බැරිද? බැරි නම් බෑ කියන්නේ. මෙහෙම දෙන ගාන අඤ්ඤාතයේ විදිහට p අකුරම ගන්නකො p අකුර දාලා ලියන්න බැරිද? බැරි නම් බෑ කියන්නේ. ගාන තේරුම් නැහැ කියන්න බෑ මෙහෙම ගියාම. පුළුවන්. එළ. පුතේ දැන් ලඝු වලින් හදන්න කියන්නේ. ගාන ලඝු ගානක් කරන් ඉන්නේ එපැයි. වම් පැත්තටත් ලඝු කියලා දාන්න. දකුණු පැත්තටත් ලඝු කියලා දාන්න. මේක වරහණක් ඇතුලේ ලියනවා. මොකද ඔක්කොටම ලඝු කියලා එක සැරේ දාන්න පුළුවන් නේ.
හරි. ගොඩ. දැන් පුතේ ඔයාට මතකද ලඝු නීතියක් ගුණ කිරීම එකතු කිරීම කියලා ලියන්න පුළුවන් කියලා? මතකයිනේ? ඔව් සර්. වෙන වෙන කරලා ලියන්න බෑ මේ log 7.563 ධන එකට ගුණ කිරීම තියෙනවා වෙන් වෙන් වශයෙන් දාලා එකතු කිරීම කියලා ලියන්න පුළුවන් කියලා කිව්වා. තේරුම් නැත්තම් නෑ කියන්නේ. ඒක නීතියක්. මෙතන log p ම තමයි. තාම log p ම තමයි ඈ. ඒක වෙනස් වෙන්නේ නෑ. වම සුළු වෙන්නේ නෑ දකුණ තමයි යන්නේ. අවුලද කාට හරි? නෑ අවුලක් නෑ. මොකද නීතියක් තිබ්බා ගුණ කිරීම නම් ලඝු ගුණ කිරීම නම් එකතු කිරීම කරන්න පුළුවන්. ඒකනේ මෙතෙන්ට ලඝු කියලා දෙන්නේ. නැත්තම් ඉතින් ගුණ කිරීම එකතු කිරීම කියලා දාන්න බෑනේ නේ. එළ. දැන් මේනික මේකට අදාළව ලඝු බලන්න. ප්‍රතිලඝු නෙමේ ලඝු ඈ. ඒ කියන්නේ දැන් මේක බලනකොට බලන්නේ කොහමද? මේක බලන්නේ 75 6 එතන ඉන්න කෙනා බලලා 3 ඉන්න කෙනාත් බලලා එකතු කරනවා. ලඝු බලපෑටි මතකයිනේ. කීයද ඉන්නේ කියන්න මට? 87 ඈ 87 8යි 7යි 8යි 7යි 8යි 5. ඒ මෙතන එක ස්ථානයක් නේ බිංදුවයි දශම කියලා නේද දාන්නේ? පූර්ණාංශ එක සංඛ්‍යාවයි නම් බිංදුවයි දශම. මතකයිනේ? ලඝු බලපෑටි මතකයිනේ? ධන 39 එකේ 7 ස්ථාන දෙකක් තියෙන ඉඳ 1.0 කියලා ලියලම් පටන් ගන්න පුළුවන් ඕන නම් 39 එකේ 7 දැන් බලනවා 39ට කෙලින් 1ට 15න් ඉන්න කෙනාව බලලා 7ට 15න් ඉන්න කෙනාව බලලා ඒ දෙන්න එකතු කර ගන්නවා 39 එකේ 7 බලන්න එහෙමයි පනස් නමේ හැටයි 59 කීයද කියලා බලන්න හරියටම 59 59යි 30යි ගොඩ නේද දැන් මේක බැරි අය ඉන්නවද කවුරු හරි දැන් මෙතන කරේ මේකට අදාළව ලඝු බැලුවා මේකට අදාළව ලඝු බැලුවා අවුලක් නැහැ එන්න තියෙන්නේ දැන් ඉතින් මේ දෙක එකතු කරන්න බැරි එකෙක් ඉන්නවා නම් මට කියන්න එපා ශිෂ්‍යත් සගෙනෙක්ට කියන්න මට කියලා වැඩක් නැහැ එකතු කරන්න බැරන්නේ නේද කමන්නේ මෙහෙම මේ දෙක එකතු කරන්න ඔයා පැන්සලකින් පැත්තකින් ලියාගෙන කොහේ හරි ලියාගෙන එකතු කරන්න එකතු කරාම කීයද කියුටි උත්තරේ ආවේ මේ දෙක එකතු කරාම කීයද කිය ආවේ ඔයාට උත්තරේ 1.477 2 දශම වෙනව නේද 2 දශම වෙනව 1 දශම බෑ දැන් පුතේ මේ තියෙන්නේ ලොප්පි ඔන්න පුතේ මම අර කිව්වේ කෝඩ් වලින් උත්තරයක් ආවා ලඝු කෝඩ් එකෙන් උත්තරය ආවා මට ඕන p අන්න එතකොට තමයි මම ලියන්නේ p කියන්නේ ඇන්ටිලොග් p කියන්නේ ඇන්ටිලොග් මේක අන්න දැන් ප්‍රතිලඝු බලනවා මෙන්න මෙයා ඉන්න තැන බලන්න මෙයා ඉන්න තැන බලන්න 4යි 7යි 1යි 7 ඉන්න තැන බලන්න ප්‍රතිලඝු බලලා මට කියන්න මේක ගණන් කරපු එක යාට පුළුවන් එක
296.3. 29.6.3. 2.9.6.3 කියලා එනවා. ස්ථාන දෙකක් හින්දා චූටි. දැන් පූර්ණයේ තියෙන එකයි ඉතනනේ. 3. හරි. කාට හරි සීන් එක අවුල් නම් මට කියන්නකෝ. කාට හරි සීන් එක අවුල් නම් මට කියන්නකෝ. අච්චු ටියුට් එකේ හිස්තැන් දීලා තියෙනවා මේක දාන්න. මගේ මුළු නම ගාන මැද්දේ තියෙන ප්‍රශ්න. හරි මේ චෝටි මේ ආගන්න. මේකේ මම අලුත් දෙයක් කරේ නෑ. ಗುಣ කිරීමක් විදියට දීලා තිබ්බත් බෙදීමක් දීලා තිබ්බත් අඥාතයකට සමාන කරා p කියලා දාලා ලිව්වා. පාඩ පුළුවන් කිව්වා ඒක. ඊට පස්සේ ලඝු වලින් හදන්න කියලා ගානේ දීලා තියෙන හින්දා වමයි දකුණයි දෙකම ලඝු කරා. ඔයාලට එකක් පුළුවන් කිව්වනේ. ඊට පස්සේ මොකද්ද කරේ? ಗುಣ කිරීම ලඝු වල වෙන් වෙන් වශයෙන් එකතු කරන්න පුළුවන් කියලා තිබ්බ නීතිය පාවිච්චි කරලා මෙයයි එයයි එකතු කරා. ಗುಣ කිරීම වෙන් වෙන් වශයෙන් ලඝු කියලා එකතු කරා. ඊට පස්සේ ලඝු අගයන් කියෙව්වා. ගිය සතියේ ලඝු කියවන විදිය කියලා දුන්නා. ඊට පස්සේ ඒ දෙන්න එකතු කරා. එකතු කරන්න ඔයාලට පුළුවන්. ඒ එකතුවෙන් එන අගේ තමයි ප්‍රතිලඝු බලන්නේ. අද කියලා දුන ආකාරයට ප්‍රතිලඝු බැලුවා. අද කිව්ව විදියට ප්‍රතිලඝු බැලුවා. Tamanට අවුල් තැනක් තියනවා නම් වෙනම කියන්න. මට දැන් පුළුවන් ඔයා ටියුට් එකේ ඔක ලියලා ඉවර වුණා නම් අච්චු පොතේ ගානකට යන්න පුළුවන්.
ලඝු බලන හැටි අමතකයි නම් ඒක ගිය සති එකක් නේ. ප්‍රතිලඝු බලන එක අමතකයි කියන්න බෑ අදනේ කරේ නේද? ඔව්. අපි ඊළඟට සුපිරි පාඩම් එනවා ප්‍රස්ථාර කියලා පාඩමක් කියනවා නියමයි. මම දැන් යනවා 20යි 5 අභ්‍යාස ගානකට. මේ ක්‍රමේ පාවිච්චි කරන 16 පිටුව 20යි 5 පළවෙනිම ගාන. ඇන්ටිලොග් කියන්නේ ප්‍රතිලඝු. ඇන්ටිලොග් කියන්නේ ප්‍රතිලඝු. ලඝු වල අනිත් පැත්ත ප්‍රතිලඝු. මේක හදලා උත්තරේ දාන්න. ඉවරයි කියලා දාන්න ඕනේ නේ. උත්තරේම දාන්න පුළුවන් නන්නේ. ආ. සර් මේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ සර්. ඉවරයට chat එකට උත්තරේ දාන්න පුළුවන්. Mic off කරන් ඉමු ඈ. Mic off කරන් ඉන්න චූටි. net me mic එක off කරන් ඉන්න පැටියෝ. නැත්නම් අනිත් පැත්තේ disturb නේ. මම off කරා දැන්.
හරිද? 4 දිනක උත්තර දාලා අනිද්දා try එකක් දෙන්න. සර් ඉස්සෙල්ල එකේ සර් 29.63 නේද සර් 1 ස්ථානයක් නේ වැඩි වෙන්නේ. ඉතින් 2.0 කියලානේ ගානේ ආවේ. එතකොට ස්ථාන 3ක් තියෙනවා. හරි සර්. හොඳයි ඇති දැන්. ඇදුවා හෝ නැතා වෙලා ඇති. දැන් අපි දෙන්න හදමු. හරිද? සෙට් වෙලා හදමු. අවුල ඔයා තේරුම් ගන්න. ඊට පස්සේ කොට දාන්න. දැන් ලඝු පාඩම අද මෙතනින් අපිට ඉවර කරන්න පුළුවන්. වාගේ ඉතින් ගානක් දෙයක් හදනවා නම් වැඩේ සීන් එක එච්චරයි. ආයේ මෙතනින් එහාට අල්ලන් යන්න දෙයක් නැහැ. හරි. ඔකටත් ගෙදර ගිහලා ගානක් දෙයක් හදලා විලා මට කියන්නකො මොකක් වුනේ කියලා. 54.3 ගුණ කිරීම 1.75. ලඝු ඇසුරින් ලඝු ගණක වගු ඇසුරින් ලඝු අගේ ඇසුරින් මොකක් හරි සීන් එකක් දෙයි හදන්න. p සමානයි කියලා දැම්මා. දැන් මේකේ LGP LG වෙන්වෙන් වශයෙන් LG දැන් මේක බලන්න තියෙන්නේ 54 3 ආයේ කෙලින්ම බලලා දාන්න පුළුවන් කීයද? 73.48 1.7348 7.348 දශමයකින් ආවා ස්ථාන දෙකක්. එකක් 1.7 දාන්න. ස්ථාන එකක් හින්දා 0.24යි 24යි 2යි 4යි 3යි බිංදු. එකතු කරන්න. 1.9යි 7යි 7යි 8
මේ තියෙන log p p සමානයි ඇන්ටිලොග් 9.7 යට ඉන්නේ කොතනද බලන්න. අර කලින් කමේට බලන්න. 95.02 95.02 ඉන්නවා. 1 කියලා තියෙන ඉන්ද ස්ථාන දෙකක් තියෙනවා. ලඝු ලියද්දි දෙකක් තියෙනකොට 1 කියලා ලියනවා. ප්‍රතිලඝු වලදී එකක් තියෙනකොට ස්ථාන දෙකක් තියෙනවා. ඒක අනිත් පැත්තනේ. අඩුපාඩු දාමු. ඊළඟට යමු. හොඳයි. අදපු අය හොඳයි අඩුපාඩු තියෙන අය බලා ගන්න. හොඳයි අපි ඊළඟට යනවා. තේරුම් නැත්නම් කියන්න ඕන මෙතන තමයි අවුල්ුනේ කියලා. සර් ඔව් සර් මේ වරහණෙන් පස්සේ එකතු කිරීමට පස්සේ මොකද කරන්නේ? එකතු කිරීම ගත්තට පස්සේ ඊට පස්සේ ලඝු බලනවා. වරහණෙන් පස්සේ එකතු කිරීමක් කරාට පස්සේ ඒ දෙන්නගේ ලඝු බලලා එකතු කරනවා. එයාගේ අන් දෙකේ ලඝු බලනවා ඊට පස්සේ එකතු කරනවා. හරි සර්.
සාදලක ඔච්චර වෙලා ගන්න දෙයක් නම් නෙමෙයි යෝක හැබැයි. ගොඩ දැන් ඇති. අඩුම ගානේ 40ක් ඉන්නකොට 20ක්වත් උත්තරේ දාන්න එපැයි නේද? ඔව්. අපි බලමු ජෝඩි අපිට තියෙන්නේ දැන් පුතේ
ගානක් දුන්නාම දල සරල අදහසක් ගන්න පුළුවන් අපිට 323.8 ගුණ කිරීම 2.8 ඒ කියන්නේ 300 තුනෙන් වගේ 900 වගේ උත්තරයක් එන්න ඕන 900 වගේ උත්තරයක් එන්න ඕන 90 වෙන්නත් බෑ 9000ට කිට්ටු වෙන්නත් බෑ 900ට තමයි කිට්ටු වෙන්න ඕන කියලා ඔයා දන්නවා දැන් ලොකු වෙනසක් තියෙන්නත් බෑ කියලා දන්නවා මොකද අපේ ඔළුව වැඩ කරනවනේ ලඝු වලින් ගාන හැදුවත් අපේ සාමාන්‍ය බුද්ධිය තාමත් ක්‍රියාත්මකයි මොකද එතන කියන්නේ 323.8 323.8 ගුණ කරන්න කියලා 2.8යි 3යි දෙකේ දැන් ගාන පටන් ගද්දි මම දානවා p සමානයි p ලඝු කරා ඒ පැත්තත් මේ පැත්තත් ලඝු කරන්න චෝටේ සමානයි ලඝු ලඝු සමානයි මොකද 2.5යි 0.3 5.3ද 2.5යි 0.3 ස්ථාන තුනක් දින 2 දශම කියලා දානවා මෙතන බලලා දාන්න යගේ 0.4යි 5යි 2යි 1 0.4යි 5යි 2යි 4යි 5යි 2යි 1 කියලා දානවා දශම නෙවෙයි ලඝු වගුවෙන් බලන එක පූර්ණ කොටස එක ස්ථානයක් හින්දා 0.0 කියලා දානවා දැන් මේ දෙක එකතු කරනවා 2.9යි 6යි 2යි 9යි 6යි 2යි 4 මේන්නේ චුටි log p මට p ඕනනම් මම දානවා p සමානයි anti log මොකද ඒකෙන් තමයි මේකේ උත්තරේ එන්නේ මේ ආවේ ඒකට අදාළව ලඝු කෝඩ් එක දැන් 9යි 6යි 2යි 4 ඉන්න තැන බලන්නේ 91 91 7 නම අපේ කියලා ස්ථාන තුනක් තියෙනවා 917යි ප්‍රශ්න තියෙනම් කියන්න අවුල් තියෙනම් කියන්න ගාන හදන්න මම විනාඩියක් දීලා බෙදෙන හැටි වලට යනවා
හරි. හොඳයි. මෙන්න ගාන 24.58 බෙදීම 2.5 7යි 1. දැන් අපි දල උත්තරයක් හිතමු. මේක 3 නම් මේක 25 නම් 25 3ෙන් බෙදුවාම 8යි ගාන. 8 වගේ උත්තරයක් එන්න ඕන. 8ට කිට්ටු. දැන් 8ට චුට්ටක් වැඩි වගේ එකක් එයි. 8ට කිට්ටු එකක්. ඕකෙන් 80 ගානක්වත් 800 ගානක්වත් 8000 ගානක්වත් එන්නේ නැහැ කියලා ෂුවර්. ඒකම මදිද නේද? ඒකම මදිද අපි බලමු. ඉස්සෙල්ලම p සමානයි කියලා ලියනවා. log p සමානයි log සමානයි log අඩු කරනවා බෙදීමක් නම් අඩු කරනවා මැනික. දැන් මොකද වෙන්නේ? ලඝු බලන්න මේකේ 24 5 8 ලඝු බලලා කියන්න. 39.6 1.396 3.9.6 ලඝු අගුවෙන් එනවා මේකට. ස්ථාන දෙකක් හින්දා 1 ස්ථාන එකක් 41.01 41.1 දැන් එයාගෙන් මෙයා අඩු කරාම ඔයාට එනවා 0.98.05 9.8.5 මේ ආවේ තාම log p මට ඕන p a කියන්නේ ඇන්ටිලොග් 0.9.8.5 9.8.5 956 බලන්න 956 sir. 95.6 95.6 මෙයා ඉන්නවලු ප්‍රතිලඝු බලන්න ඔයා දන්නේ 9.5 චූටි දැන් තිබ්බේ 0.5 ස්ථාන එකක් තියන්න 9.5 උත්තරේ 9.5යි අඩුපාඩු දාන්න අවුලම් කියන්න ඔය ටියුට් එකේ ගාන ඔය ටියුට් එකේ ගාන ටියුට් එකේ ගැටලුව අතරින් ඉවර වුණාට අච්චු පොතේ ගැටලුව ඉවර වෙන්නේ නැහැ. අපි තව හදනවා. ප්‍රැක්ටිස් එක තමයි පට්ට වටින්නේ.
හොඳයි. අපි දැන් යනවා අච්චු පොතට ආපහු. ඒ පැත්තේ ගිහිල්ලා බෙදීමේ ගානකට අත ගහමු. අපි මුලින්ම යනවා මෙයාට.
උත්තර හරිනම් දාන්න උත්තරේ. අදල ඉවරයි සර්. ඇති භාගයක්වත් උත්තරේ ගන්න නැත්තේ ඇයි කොල්ලෝ? මම දන්නේ උත්තර ගන්නවද දාන්නේ නැද්ද කියලා. හරි. ඒක මට අවුලක්. මම යනවා ගාන්න බලමු. අපි හදමු. සෙට් වෙලා හදමු. P සමානයි 523යි දශම දෙක බෙදීම 93.75 මම දල වශයෙන් හිතනවා 500 100න් බෙදුවා කියලා උත්තරේ 5ට කිට්ටු එකක් එන්න ඕන මම දන්නේ බලමු log p log 523.2 බෙදීම 93.75 සමානයි log 523.2 අඩු කිරීම බෙදීම අඩු කිරීම log 93.75 සමානයි 1.7 7.187 ස්ථාන තුනක් තිබේ ඉඳලා 2.0 කියලා දානවා 1.7 අඩු කිරීම 1.979 බැලුවා දැන් අඩු කරාම කීයද එන්නේ ඔයාට
මේ log p p නම් සමාන වෙන්නේ ඇන්ටිලොග් දැන් බලන්න ඇන්ටිලොග් 7.4 ඉන්නේ කොහෙද 5.5 8 55.82 බිංදුවයි දශමින්දා ස්ථාන එකක් තියෙනවා අඩුපාඩු දාන්න අවුල් නම් කියන්න හරි අපි ඊළඟ කාටයක් හතරවෙනි පේලියේ 1 2 3 4 ගන්නේ ලඝු බලලා ගිය සතියේ ලඝු මෙයාගේ ලඝු බලලා මෙයාව ගන්නවා මෙයාගේ ලඝු බලලා මෙයාව ගන්නවා ගිය සතිය ආවේ නැත්තම් දැන් ලඝු බලනවා කියන දේ ඔයාලට අවුල් වෙයි මොකද්ද මේ කුණාරපේ වගේ වෙයි එතකොට ඒකේ රෙකෝඩින් එක ඉල්ලලා බලලා ඉල්ල තියෙන්න ඕන මොකද මං හිතාන් උගන්වන්නේ හැමෝම ගිය සතිය ආවා කියලා රෝමි ඉලක්කම් 5 20.5 අභ්‍යාසයේ පිටුවංග 16 රෝමි ඉලක්කම් 5
උත්තරේ කීයද ආවේ? තාම නෑ. 4.8 පොඩ්ඩයි ඉන්න. හරියක් දෙන්න. වැක්සීන් ගහගෙන හිටියත් කොච්චර සල්ලි තිබ්බත් කොරෝනා වලින් බේරෙන්න අමාරුයි කියලා ආයෙසරයක් ඔප්පුණා. ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් නේද සිරසේ අයිතිකාරයාත් කොරෝනා වලින් යන්න උනා යාටත්. ඒකින්ද ඔයාලා හැම වෙලේම පරිස්සම් වෙන එක අංකයකට තියාගන්න. හරි පැටව. උත්තරේ කී දාන්න බලන්න හැමෝම chat එකට. උත්තරේ 5.4යිද? 4.834 වැරදිලා සර් වැරදිලා 4.834 සර්. ඒක තමයි. හැමෝම ගෙදර ගිහිල්ලා උත්සාහ කරන්න 4.834 තමයි උත්තරේ. ඒකට උත්තරේ ගන්න උත්සාහයක් ගන්න. හරි. අද අපි මෙතනින් ඉවර කරනවා. ලඝු ගණන් ඔක්කොම හදලා බලන්න. ලබන සතියේදී ඊළඟ පාඩමට අපි මාරු වෙනවා. ඒත් එක්කම මේ සතියේත් මට බෑ මං අගෝස්තු පළවෙනි සතියේ කොහොමත් ඔයාලගේ පේපර් ක්ලාස් එක පටන් ගන්නවා. පේපර් කියන්නේ ගණිත ගැටලු එක. සර් ඒ ගාන හදනවද? හරි. නෑ. එච්චරයි. අපි ලබන සතියේ හම්බෙමු. අද මෙතනින් ඉවර කරනවා. පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්. තෙරුවන්.